අපි අද කතා කරන්න යන්නේ calculations කියන පාඩම. ඇත්තටම මේක ළමයිනේ calculation කියන්නේ pharmaceutical calculation. pharmaceutical calculation ගැන තමයි මේ කතා කරන්නේ. right? එතකොට pharmaceutical calculation ගැන අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් වෙනවා හොඳට සුළු කිරීම. සාමාන්‍ය මේ පාඩම කතා කරාට පස්සේ විභාග පාස් පේපර් අරගෙන තනියම සුළු කිරීම කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. එහෙනම් බැරි නම් මොකක් හරි ගැටලුවක් එක්ක හරියට සුළු කිරීමක් කරගන්න බෑ. right? ඒක හින්දා මේ පාඩම කරාට පස්සේ pharmaceutical calculation වලින් මේ දක්වා ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න අරගෙන ඒ අදාළ calculation හරියට ඉවර කරගන්න පුළුවන් කියන එක බලලා තමයි වැදගත් වෙන්නේ. පුළුවන් තරම් calculation කරන්න past papers අරගෙන කරන තරමට තමයි තමන්ගේ දැනෙන නැත්තම් සුළු කිරීමේ හැකියාව දියුනේ. right? අපි අද බලන්න යන්නේ මේ pharmaceutical calculations ගැන ප්‍රධාන වශයෙන්. right? එතකොට pharmaceutical calculation ගත්තාම මම මාතෘකා 6කට කොටස් බෙදලා මීට අමතරව තව විශේෂ මාතෘකා දෙකකුත් කතා කරනවා. මේ ප්‍රධාන වශයෙන් pharmaceutical calculation ගත්තාම මේ විදිහට මාතෘකා 6කට මම කොටස් කරනවා. පළවෙනි එක තමයි percentage sum. අපිට යම් කිසි percentage එකක් දීලා ඒකෙන් ගන්නවා. දැනට නම් කියාගෙන යනවා. මොකද මතක තියාගන්න ඔයගොල්ලන්ට වැදගත් වෙයි මොනවද මේ calculation types කියන මොන ඊළඟට මේ මාතෘකා එක එක තරගෙන කතා කරමු. percentage sum යන්නේ liquid percentage, semi solid percentage, solid percentage කියන මම වර්ග තුනක් ගැන වෙන වෙනම ගණන් කරනවා. එහෙනම් පළවෙනි මාතෘකාව percentage sum. දෙවෙනි එක dilution sum. dilution ඒකට පිළිම සුළු කිරීම වෙනවා. dilution සුළු කිරීම. ඊළඟට combine percentage and dilution sum. combine percentage and dilution sum. මේ දෙකේ එකතුව. බලන්න ඉස්සරහට කතා කරමු. ඊළඟට concentration type sum. මොනවාරි සුළු කිරීම concentration එක දීලා අපිනවා. ඊළඟට molecular weight එක දීලා ගණන් කරනවා. molecular weight sums and last one alligation method එකකින් ගණන් දෙනවා. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ alligation sum. දැන් අපි යන්නේ මේ එකිනෙක මාතෘකාවක් ඇත්තේ අදාළ සුළු කිරීම සිදු කරගෙන ඉස්සරහට යන්න. right? අපි බලමු එහෙනම් මොනවද කියන සුළු කිරීම මේ අතේ කියලා. right. අපි බලමු දැන් percentage sum යටතේ මම කිව්වා කොටස් තුනක් ගැන කතා කරනවා කියලා liquid, solid, solid. එතකොට percentage sum යටතේ නැත්නම් සුළු කිරීම percentage එක කියලා යටතේ බලමු liquid වලදී ඇති වෙන ගාන. liquid වලදී ගේන්න පුළුවන් ගාන. එකක් තමයි බලන්න 200 ml of half normal saline solution. half normal saline කියලා ළමයි අපි දන්නවා n/2 කියලා අපි කියනවා. මේ සාමාන්‍ය normal saline instant එක 0.9%. එතකොට මේකෙදි half normal saline වෙනකොට 0.9 divide by 2 4.5 වෙනවා percentage එක half normal saline වල. එතකොට මේ ප්‍රශ්නේ බලන්න 200 ml of half normal saline solution containing 4.3% මොනවද? ඒකක weight by volume. right? බර පරිමාපශ of dextrose. අපිට හදන්න කියනවා normal saline solution එක dextrose 4.3ක් contain වෙන කොච්චරද හදන්න කියන්නේ මිලිලීටර 200. අපි මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ master formula එක. අපි හදනවා ඒ අදාළ තියරි කරුණේ ෆෝමියුලා එකක් නැත්නම් මාස්ටර් ෆෝමියුලා එකක්. ලිව්වා බලන්න තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් dextrose තමයි තියෙන්නේ. dextrose 4.3% weight by half normal saline 200. normal saline තමයි 100 වෙනකම් දාන්නේ. දැන් external ඒවත් කරලා තියෙනවා. හොඳට තේරෙනවා.
prepare to 200. හදන්න තියෙන්නේ 200. එහෙනම් අපිට තේරෙනවා normal saline solution එක Deckos 4.3 තියෙනවා කියන්නේ මිලිලීටර 100ක තියෙන්නේ 0.3යි නම් හදන්න ඕනේ මිලිලීටර 200ක කොච්චරක් තියෙනවද කියලා බැලුවා. උත්තර එනවා 100 200 කැපෙනවා 2යි. උත්තරේ දෙකෙන් ගුණ වුණාම 4.3 8.6යි ග්‍රෑම් කියලා. Right? 200 ml of half normal saline solution containing 4.3 weight by volume of Deckos. තේරුම් ගන්න ඕනේ master formula එක යන්නේ. Your master formula එක Deckos 4.3 half normal saline 100 prepare 200. 100ට 4.3යි නම් 200ට කොච්චරද කියලා බැලුවා. එහෙනම් එනවා අපිට අවශ්‍ය Deckos ප්‍රමාණය 8.6 ග්‍රෑම් වුණේ මේ preparation එක හදන්න Deckos. right? මේ ග්‍රෑම් වෙන ළමයි මේක weight by volume විදිහට Deckos percentage එක තියෙන හින්දා. ඔන්න ලිපිඩ් ගාන. තව අපි එක ගානක් ලියා ගමු. ඒකේ උත්තරේ හදන්න prepare 500 ml of solution containing 5% of Deckos. 5% of Deckos. Solution containing 5% of Deckos. මෙතන 5% වෙන්නේ weight by volume නේ. percentage එක weight by volume. මොන ඔය විදිහට තමයි liquid ගණන් ඉන්නේ හරිම easy. right? අපි යමු එහෙනම් ඊළඟට බලන්න semi solid ගණන් ගැන. right. එතකොට semi solid preparation එකත් අපි ගානක් කතා කරොත් කියලා තියෙන්නේ බලන්න calculate the amount of benzoic acid මේ Whitefield ointment එක අපි කතා කරා calculate the amount of benzoic acid and salicylic acid required to prepare 90 gram of an ointment 90 gram of ointment contain 6% weight by weight මේක බර ප්‍රතිශතයක් බර containing 6% benzoic acid and 3% salicylic acid in emulsifying ointment to කොච්චර තියෙනවද 90 emulsifying ointment. right? අපි බලමු calculate the amount of benzoic acid and salicylic acid required to prepare 90 gram of an ointment containing 6% benzoic and 3% salicylic in emulsifying ointment. ගාන හදද්දී පළවෙනියට ලියාගන්නේ master formula එක. benzoic acid තියෙනවා 6% weight by weight. salicylic acid තියෙනවා 3% weight by weight. emulsifying ointment to 100. මේක අපි දන්නවා Whitefield ointment එක කියලා. අපි කතා කරා. මේක දෙනවා fungus වලට. athletis තියෙන fungus වලට. මම ෆොටෝ එකක් දාන්න දැනගන්න පුළුවන් මොනවද මේ fungus එකක් athletis කියලා කියන්නේ කියලා. එතකොට master formula එක ලියුවා මේ ග්‍රෑම් 100ක් හදන්න master formula. එහෙනම් අපිට හදන්න කියලා තියෙන ග්‍රෑම් 90ක්. එහෙනම් ගුණ කරනවා 90 formula එකම 100ට 6යි නම් benzoic acid ග්‍රෑම් 90කට කොච්චරයිද? බලන්න බිංදුවට බිංදුව කැපෙනවා 9 6 54යි 10 දුන්නා 5.4යි. salicylic acid තියෙන්නේ 100ක 3යි නම් 100ක 3යි නම් ග්‍රෑම් 90ක් හදන්න කොච්චරක් ඕනද කියලා බලන්න. 100ක 3යි නම් 90ට බිංදුවට බිංදුව කැපෙනවා 9 3 27යි දෙකෙන් 10 දුන්නාම 2.4. එතකොට emulsifying ointment කොච්චරක් වෙනකන් දාන්න ඕනද කියලා බලන්න. මේ දෙකේ එකතු ගත්තා 5.4යි 2.4යි එකතු කරා අඩු කරනවා 90 ග්‍රෑම් වලින් එනවා අපිට emulsifying ointment කොච්චරක් දාන්න ඕනද කියලා. නැත්තම් මේක emulsifying ointment 200 කියලා අපිට ලියලා බලලා ගන්නට පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. right? මෙතෙන්දි වැදගත් වෙන දේ ළමයි semi solid preparation එක අනිවාර්යෙන් base එක calculate කරන්න ඕනේ. අනිවාර්යෙන්ම base එක calculate කරන්න ඕනේ. එතකොට අපි 5.4යි ධන 2.7යි එකට එකතු කරලා මේ 90 ග්‍රෑම් වලින් අඩු වුණාම ඔන්න අපිට එනවා emulsifying ointment base එක. ointment base එක කොච්චරද කියලා අපිට බලන්නට පුළුවන්. එතකොට කියන්න ඕනේ emulsifying ointment මෙන්න මෙච්චරක් දාන්න අවශ්‍යයි කියලා.
එතකොට තමයි උත්තරේ සාර්ථක වෙන්නේ. එහෙනම් මතක තියාගන්න semi solid preparation වල අනිවාර්යෙන් බේස් එක කැල්කියුලේට් කරන්න ඕනේ. මල්ටිප්ලයි ඔයින්මන්ට් එක නම් ඔයින්මන්ට් කොච්චරක්ද කියලා කැල්කියුලේට් කරන්න. right? ඔන්න ඔක තමයි semi solid යටදී අපි කතා කරන කැල්කියුලේෂන්. මේකේ කැල්කියුලේෂන් තව ගොඩාක් දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අපි ප්‍රධාන කැල්කියුලේෂන් එකක් කතා කරා. ওই විදිහට තමයි ගාන හදාගෙන යන්නේ. right? right. ඊළඟ ගාන බලගන්න. දෙවෙනි ගාන semi solid යටදී calculate the amount of coal tar BP according to British Farm Book එක හදපු calculate the amount of coal tar that has to be added 675 gram of an ointment 675 gram of an ointment base to give an ointment with the resulting strength of 10%. Right? How many 15 gram tubes can be prepared using the final oil? මොකක්ද මේ කියන්නේ? අපි හදන්න යනවලු coal tar තියෙන ointment එකක්. coal tar තියෙන ointment එකක්. කිව්වා keratoplasty action එකක් දෙනවා coal tar කියලා. අපි කතා කරා. අපි හදන්න යනවා coal tar present වෙන ointment එක. right? මේ ointment එක ගැන අපිට ඉඟි දෙකක් දීලා තියෙනවා. එකක් තමයි අපි හදන මේ ointment එකට ගන්න ප්‍රමාණය අමුද්‍රව්‍ය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒක දීලා නැහැ අපිට. අපිට කියලා තියෙනවා resulting ointment එක finally හදලා ගන්න ointment එක base එක ඒ ointment එකේ base එක නැත්තම් ointment ප්‍රමාණය තියෙනවා කියලා 675 gram. ඊට අමතරව මේ finally හදලා ගන්න ointment එකේ 10% තියෙනවා කියලා තියෙනවා coal tar. ඔන්න දෙන්නේ. අහන ප්‍රශ්නය resulting ointment එක නැත්නම් අපි හදන්න යන ointment එකේ කොච්චර ප්‍රමාණයක් coal tar percent වෙනවද? ඒ percent වෙන ප්‍රමාණය සහ ඒ ointment එකකින් කොච්චර tube ප්‍රමාණයක් 15 gram tube ප්‍රමාණයක් අපිට හදන්න පුළුවන්. ඔකයි ප්‍රශ්නේ. right? ආයි කියනවා ගානක් දීලා තියෙනවා. ගානේ ඉගියක් දීලා තියෙනවා. හදන්න යන අමුද්‍රව්‍යද කියලා නැහැ. හැදිලෙන ointment එකේ total ointment එකේ 10% coal tar තියෙනවා කියලා තියෙනවා. මේකේ ointment base එක 675 කියලා. අහනවා ප්‍රශ්නේ මේ හදන final preparation එකේ final ointment එකකින් total weight එකකින් කොච්චර 15 gram tubes ටිකක් අපිට හදන්නට පුළුවන්ද කියලා. හරි ලේසි. දැන් අපි ගන්නවා master formula එක. first හදාගන්න පුළුවන් බලන්න master formula. බලමු final ointment එක හිතන්න හදන final ointment එක. දීලා තියෙන විදිහට coal tar ඔන්න master formula එක 10% තියෙනවා. ළමයි මේ final ointment එකේ coal tar 10% තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ointment එකේ gram 100ක ointment එකේ gram 100ක coal tar gram 10ක් තියෙනවා කියලා. right? එහෙනම් අපි දන්නවා gram 100ක 10යි නම් ඇත්තටම මේකේ coal tar percent වෙන්නේ gram 100ක 10ක් වගේ. හරි? ඊළඟට master formula එක කියනවා ointment base එක නම් අපි දන්නවා දීලා තියෙනවා කොච්චරක්ද කියලා. ointment base එක 200 තමයි. හැබැයි මේ master formula එක අපි ලියන්නේ. right? ointment base 200. මොකද මේ කියන්නේ master formula. right? coal tar එක ලියුවා 10%, ointment base 200. මේ පැත්තට පයින්නවා. පැනනට පස්සේ Tamanට තේරෙනවා coal tar මේ කියන්නේ master formula එකේ gram 100ක් ගත්තොත් ointment එකක gram 10ක් තියෙනවා. ඒකේ base එක විදිහට ointment එකේ තියෙන gram 90. දෙකම එකතු වුණොත් 100 හැදෙනවා gram 100 හැදෙනවා. එහෙනම් ඔන්න gram 100ක් ඇතුලේ coal tar 10යි. එහෙනම් ඒක හදන්න දාන ointment base එක 90. එහෙනම් අපි දන්නවා finally හදන ointment එක base එක final හදන ointment එකේ base එක 675 gram කියලා. එහෙනම් base එක 90ක් වෙච්ච එක coal tar තියෙන 10යි. ඒක තමයි master formula එකකින් කියන්නේ. නේ? මේකෙන් කියන්නේ base එක 90ක් වෙච්ච එක coal tar තියෙන gram 10යි නම් base එක 675ක් වෙච්ච එක කොච්චරක් කියනවාද කියලා බලනවා. උත්තරේ විදිහට එනවා බලන්න. 90ක් තුල 10යි නම් 675ක් තුල බිඳුව බිඳුව කැපෙනවා. 9ක් දුන්නා 75යි.
අන්න කෝල්ටා 75ක් ග්‍රෑම් තියෙනවා කියලා උත්තරේ. කෝල්ටා තියෙනවා ග්‍රෑම් 75. කෝල්ටා ග්‍රෑම් 75ක් තියෙනවා. මේ කෝල්ටා ග්‍රෑම් 75ක් දැන් තියෙනවා කියලා අපිට ආවේ 675 ෆෙන් ඔයින්ට්මන්ට් එකකට. ඔයින්ට්මන්ට් බේස් එක. එහෙනම් අපිට total weight of the ointment එක හොයන්න පුළුවන් මේ 75 වලට කෝල්ටා 75 වලට total weight of the ointment 75 වලට එකතු කරනවා අර 675 උත්තරේ එනවා 750 gram මේ තමයි total weight of the final ointment එකේ තියෙන total weight එක. හැබැයි අපෙන් අහන්නේ කොච්චර tube ප්‍රමාණයක් මේකෙන් හදන්න හැකිද කියලා. හරිම ලේසියි. ගේනවා total weight of the ointment 750යි tube gram 15 ඒවා හදන්න යන්නේ මේ 750 මේ 15 බෙදුවාම කැපිලා tube 50ක් කියලා උත්තරේ. tube 50ක් තමයි හදන්නට පුළුවන්. ඔන්න ඔච්චරයි semi solid මේ past papers ගණන් හොඳට අධ්‍යයනය කරගන්න. right? අපි යමු liquid ගණන් දැන් බලන්න. right. එතකොට මේ තමයි මේ අපි දැන් liquid ගැන කතා කරා. එතකොට semi solid ගැන කතා කරා. එතකොට solid ගැන ගණන් කව මේ විදිහට තමයි ඒක විසඳන්නේ. මේ solid ගැන prepare 15 grams of dusting powder containing 20% zinc oxide, 30% starch and purified tile 50%. මහලු කතන්දර නෑ මං කිව්වා පළවෙනි ලියන්න master formula එක. පළවෙනි ලියා ගන්නවා master formula එක description එක ලියා ගන්නවා zinc oxide තියෙන 20% weight by weight. කොහොමද solid. starch තියෙනවා 30% weight by weight. purified tile තියෙනවා 50% weight by weight. මේ කියන්නේ 100ක් තුල zinc oxide 120 ග්‍රෑම් 20ක් starch ග්‍රෑම් 100ක් තුල ග්‍රෑම් 30ක් තියෙනවා. purified tile ග්‍රෑම් 100ක් තුල ග්‍රෑම් 50ක්. ඕක තමයි ඔය. එහෙනම් අපි හදන්න ඕනේ කොච්චරද? prepare 15 grams of dusting. එහෙනම් අපි හදන්න යනවා prepare 15 gram මේ master formula එක 15 gram වලින් සුළු කරනවා. එහෙනම් zinc oxide 120යි නම් 15කට කොච්චරද? ග්‍රෑම්. starch 130යි නම් ග්‍රෑම් 15කට කොච්චරද? 4.5යි. purified tile 150යි නම් ග්‍රෑම් 15කට කොච්චරද? 7.5යි. ඔන්න එනවා හදන්නේ. ඕක තමයි calculation එක solid වල තියෙන. හොඳට අධ්‍යයනය කරගන්න හොඳට පුළුවන්. right? එහෙනම් අපි දැන් කතා කරා percentage sum, liquid කතා කරා, semi solid කතා කරා, solid කතා කරා. අපි ඊළඟට පයින් යන්නේ ඊළඟ මාතෘකාව. right? right. ඊළඟට අපි යන්නේ dilution sums කියන එක බලන්න. dilution මේකේ තියෙන්නේ ඇත්තටම solution තමයි mainly dilution sums නැත්නම් අපි සුළු කිරීම වලට භාජනය කරන්නේ. ඒක ළමයි සමීකරණයේ ඔස්සේ ගොඩ නැගුණු කතන්දරයක්. මේ සමීකරණය ඔයගොල්ලෝ chemistry වලදී තේලවල chemistry වලදී අධ්‍යයනය කරලා තියෙනවා. ඒකින්ද මම හිතන්නේ එහෙම ලොකු ගැටලුකාරී තත්වයන් ඉන්නේ නැහැ. මොකද මේකෙදි ඉන්නේ ඔක්කොම A level pass ළමයි. එතකොට dilution sum යටතේ ප්‍රධාන වශයෙන් වෙන්නේ solution සුළු කරලා. mainly solution. right? එතකොට සමීකරණය තමයි C1V1 equal to C2V2. මතක ඇති සමීකරණය. C1V1 equal to C2V2. හැම වෙලෙම මෙන්න මේ විදිහට කල්පනා කරගන්න. මෙන්න මේ C1V1 කියන්නේ නමයිනේ strong solution එක. නැත්තම් concentration වැඩි solution එක. strong solution එක. නැත්තම් අපි කියනවා stock solution එක. අපි stock එකේ තියෙන concentration වැඩි solution එක අරගෙන ඒකෙන් හදන්න යනවා. අපි final prepare කරන weak solution එක හරි නැත්තම් මොනවා හරි දාලා dilute කරලා හදන solution එක හරි. එහෙනම් C1V1 කියන්නේ strong හෙවත් concentration හෙවත් stock solution එක. නැත්තම් C2V2 කියන්නේ diluted නැත්තම් අපි dilute කරපු හරි weak අපි හදන්න යන හරි weak වෙච්ච solution එක. එහෙනම් පැහැදිලි සමීකරණය ප්‍රශ්නය කරනකොට C1 කියන්නේ concentration of stock solution, V1 කියන්නේ volume of stock solution කියලා ලියුවා. C2 කියන්නේ concentration of
diluted or weak solution V2 කියන්නේ volume of diluted or weak solution. හරිම පැහැදිලි සමීකරණය. C කියන්නේ concentration එක, V කියන්නේ volume එක. එහෙනම් අපි යමු බලන්න මේ සමීකරණය පාවිච්චි කරලා කොහොමද ගණන් ඉස්සරහට හදාගෙන යන්නේ කියලා බලන්න. right. එහෙනම් බලමු ගානක් dilution sum. Calculate the quantity of alcohol 90%. ළමයි මේ 90% alcohol කියන්නේ rectified spirit වලට කියන තව නමක්. rectified spirit වලට කියන තව නමක්. Calculate the quantity of alcohol 90% required to prepare 600 ml of 60% of alcohol. මුලින් මතක් කරලා සමීකරණය C1 CV2 සමාන වෙනවා C2 V2 වලට. C1 V1 කියන්නේ strong solution එක නැත්නම් අපි ගන්න stock solution එක. C2 V2 කියන්නේ අපි finally prepare කරන්නේ නැත්නම් diluted හරි weak solution එක හරි කියලා කිව්වා. එහෙනම් සමීකරණයේ මේ ආදේශ කරමු. අපි දන්නවා calculate the quantity of alcohol 90%. එහෙනම් ඔන්න strong solution එකේ ඒකක මේ ප්‍රමාණය ආවා C1 කියන්නේ 90%. මේක ලියන්න ඕනේ C1 සමානයි strong solution concentration නැත්නම් concentration of strong solution equal to 90%. මෙහෙම ලියන්න. right? මෙහෙම ලියන්න. ඊළඟට මේ විදිහට නෙමෙයි, මේ විදිහට වගන්තියානුකූලව ලියන්න ඕනේ. ඒතකොට තමයි ලකුණු හොඳට හම්බ වෙන්නේ. මම ලියන විදිහට ෂෝට් ෆෝම් එකේ ලියන්න එපා. V1 අපි දන්නේ නැහැ කොච්චරක්ද පරිමාව ගන්න කියලා. හැබැයි අපි දන්නවා prepare කරන්නේ 600 ml volume එකක් concentration crew 60% වෙනවා කියලා. එහෙනම් ලියන්න පුළුවන් අපිට concentration 2 කියන value C2 equal to concentration of diluted solution සමාන වෙනවා 60ට. ඊළඟට volume of diluted solution සමාන වෙනවා 600 ml. එහෙනම් සමීකරණය ආදේශ කරා C1 V1 සමානයි C2 V2. ඒ කියන්නේ C1 කියන්නේ 90% වරක් V1 equal to 60% වරක් multiply by 600 ml. එතකොට උත්තරේ එනවා V1 සමානයි 160 වරක් ගුණ කිරීම 600 ml බෙදීම 90%. එහෙනම් බිඳුවට බිඳුව කැපෙනවා 6ට 3 2යි 9ට 3 3යි. එතකොට දෙවරක් 6200 බෙදීම 3 මිලිලීටර් 400ක් තමයි එහෙනම් first strong solution එකෙන් අරගෙන මේ solution එක හදන්නේ. ඔන්න හරිම ලේසි. C1 සමානයි C1 V1 සමානයි C2 V2 කියන සමීකරණ ආදේශ කරලා ගානක්. අපි දැන් තව ගානක් හදන්න. ඒකෙන් dilution sums theorem. හරි. ඊළඟ calculation ඊළඟට එනවා අපිට combine percentage and dilution sum. මේකදී percentage එකයි dilution එකයි දෙකම එකට එකතු කරලා තියෙනවා. ඒකට අපිට ගණන් හදන්න සාමාන්‍ය මේ විදිහට આવොත් ටිකක් ලේසි. වැඩේ තියෙන්නේ අල්ල ගන්න ඕනේ හොඳට. බලන්න. say 120 ml of 10% solution of flavin and label with direction to prepare 600 ml of a 1 in 4000 solution. මොකක්ද කියන්නේ? යවනවලු 120 ml 10% solution එකකින් flavin. label කරන්නලු to prepare 600 ml ඔන්න final solution එකේ දැන් තියෙන්නේ 600 ml in strength එක මොකද්ද 1 in 400 solution එක. ලියන්න master formula එක ඕනම එකකට master formula එක ලියුවේ කල්පනා කරගත්තොත් prescription flavin 10% තියෙනවා weighting volume water 200 දානවා C1 V1 C2 V2 C1 V1 C2 V2 ආදේශ කරනවා ලියනවා C1 කියන්නේ කෙලින්ම බලන්න 10% තමයි ගන්න අදාළ solution එක. එහෙනම් 10% ගන්නවා කියන්නේ 10% කියන එක තමයි solution එකේ concentration එක වෙන්නේ C1 equal to 10%. C1 10%. V1 ගන්නවද? අපි V1 දන්නේ නැහැ.
ස්ට්‍රෝං සොලියුෂන් එකේ එහෙම නැත්නම් ස්ටොක් සොලියුෂන් එකේ පරිමාව කොච්චරක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ කන්සන්ට්‍රේෂන් සොලියුෂන් එකේ 10% තියෙන බව. ඊළඟට C2 කියන එක අපි දන්නවා ෆයිනල් ප්‍රිපරේෂන් එකේ ෆයිනල් සොලියුෂන් එකේ අපිට ස්ට්‍රෙන්ත් එක දීලා තියෙනවා 1 in 4000. එහෙනම් 100ට කොච්චරද කියලා බලන්න ඕනේ. 400ට එකයි නම් 400 වලට එකයි නම් 100ට කොච්චරද කියලා බලුවා. කන්සන්ට්‍රේෂන් එක එනවා 0.25%. 0.25%. right 0.25%. වොලියුම් එක දන්නවා අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. අදන්නේ 600 ml. එහෙනම් සමීකරණයට ආදේශ කරා C1 V1 සමානයි C2 V2 10 multiplied by V1 equal වෙනවා 0.25 multiplied by 600 ml. උත්තරය එනවා V1 සමාන වෙනවා මිලිලීටර 15ක් බවට. හැබැයි මේක ලේබල් කරන්න කියලා. ළමයි මේක ලේබල් කරන්න කියලා. ලේබල් කරන්න කියලා. ලේබල් කරද්දී ලියන්න ඕනේ 1 මේවා බැන් ගන්නවා external liquid pharmaceutical preparation වලදී මම කියන්නේ living solution. ගන්නලා තියෙන්නේ බලන්න පොඩ්ඩක් 1 tablespoon තමයි 15 ml. ඉස්සෙල්ලා කිව්වා teaspoon කියන්නේ ළමයිනේ මිලිලීටර් 5යි. teaspoon එක මිලිලීටර් 5යි. හැබැයි tablespoon එකක් නම් මිලිලීටර් 5යි. 1 tablespoon කියන්නේ 15 ml should dilute with 600 ml to give 1 in 4000 strength of solution කියන එක තමයි label එකේ ගහන්නට ඕනේ. label එක. right 1 tablespoon you can 15 ml should dilute with 600 ml to give 1 in 4000 strength of solution. 1 in 4000 strength of solution. අපි කතා කරා ඉස්සෙල්ලාම percentage sum ඊළඟ dilution sum එක කතා කරා. ඔන්න combine of percentage and dilution sum method එක දැන් කතා කරලා ඉවර කළා. right අපි යමු ඊළඟ එක බලන්න. right එතකොට calculation වල ඊළඟ step එකට යනවා අපි concentration type sum. ඕගොල්ලෝ බලන්න පුළුවන් මම උදාහරණයක් දාලා තියෙනවා. how many grams of coal tar should be added? coal tar should be added to 3200 grams of 5% weight by weight ointment to prepare an ointment containing 20% of coal tar. මේ අහන්නේ අපි ළඟ තියෙනවා 5% coal tar ointment එක. right 5% coal tar ointment එකක් තියෙනවලු. මේක 3200ක් ග්‍රෑම් බර ointment එකක් ලෝකෙ ළඟ තියෙනවා. ග්‍රෑම් 3200ක් බර 5% coal tar ointment එකක් තියෙනවා. එතකොට අපි අහනවා ඒ ග්‍රෑම් 3200ක් බර 5% coal tar ointment එක 20% බවට පත් කරන්න තව කොච්චරක් coal tar දාන්න ඕනද කියලා. coal tar 20% කරන්න එකේ 5% තියෙන එකේ 20% කරන්න තව කොච්චරක් coal tar දාන්න ඕනද. පටන් ගමු. master formula එකේ ලියන ඉස්සෙල්ලාම coal tar වල 5% වලට. බලන්න ළමයි 5% ointment coal tar 5% ointment master formula එක ලියුවා coal tar 5% තියෙනවා weight by weight ointment 200 ointment 200 මේකේ ඇතුලේ කොච්චර coal tar තියෙනවද කියලා අපි හොයා ගන්නවා 100ට 5යි නම් අපි බලනවා කොච්චරද 3200ක් දැන් ointment එකේ බර 3200ක කොච්චරක් තියෙනවද coal tar බලපුවම 100ට 5යි 3200ට කොච්චරද කියලා බලපුවම 160ක් ග්‍රෑම්. එහෙනම් අපිට පැහැදිලි මේ 3200 ඇතුලේ ග්‍රෑම් 160ක් තියෙනවා coal tar. ග්‍රෑම් 160ක් තියෙනවා coal tar. right ඊළඟට අපි යනවා මේ ග්‍රෑම් 160 අයින් කරපුවාම මේ 5% ointment එකේ ඉතුරු සියල්ලම තමයි බේස් එක වෙලා තියෙන්නේ. නැත්තම් මේක හැදෙන්න වැදගත් වෙච්ච ointment base එක වෙන්නේ. ඒ කියන්නේ මේ 105 කියන්නේ coal tar 160යි 95ක් කියන්නේ 3200 මේ 160 අඩු කරපුවාම එන ප්‍රමාණය. 95ක්ම තියෙන්නේ ointment base. 3200න් 160 අඩු කරපුවාම අපිට බේස් එක කැල්කියුලේට් කරත හැකි උත්තරය එනවා ග්‍රෑම් 3040ක් තියෙනවා බේස් එක. ග්‍රෑම් 3040ක් තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි ළමයි මේ ග්‍රෑම් 3040 ඇතුලේ තමයි ග්‍රෑම් 160ක් coal tar තියෙන්නේ.
right? හැබැයි අපි හදන්නේ නැහැ 20%. අපි ලියනවා 20% ointment එකේ master formula එක. බලන්න. ඒකේ quota තියෙනවා 20%. ointment base 200. ඒක මේ 20% ointment කියලා කියන්නේ. අපිට ව්‍යංගාර්ථයෙන් දැන් පැහැදිලි මේ 20% ointment එකේ quota 20% කියන්නේ 100ක් තුල තියෙනවා quota gram 20ක්. 100ක් තුල gram 20ක් quota. එහෙනම් බේස් එක තියෙන්නේ ointment බේස් එක තියෙන්නේ 80ක් බව. එහෙනම් ඇත්තටම ළමයිනේ මේකේ gram 80ක් තුල quota gram 20ක්. එහෙනම් පැහැදිලි බේස් එක 80ක් ගන්නවා quota gram 20ක් දානවා. එහෙම දාලා තමයි මේ 20% ointment එක හදලා තියෙන්නේ. එහෙනම් තවත් පැහැදිලි යමක් 20% කරන්න නම් මේකේ විදිහට තර්කයක් ගේනවා gram 80ක් තුල quota gram 20ක් තමයි අඩංගු. right? පැහැදිලිව තේරුම් ගන්න gram 80ක් තුල මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ මේ 100 තමයි. gram 80ක් quota ointment base එක එනකොට එහෙම කල්පනා කරන්න ointment base එක gram 80ක් වෙනකොට ඒකට අපි එකතු කරන්න ඕනේ gram 20ක් බව තමයි මේ කියන්නේ. 120ම තමයි. quota gram 80ක් gram 20. එහෙනම් 3040ක් තුල කොච්චරක් තියනවද කියලා අපිට බලන්න වෙනවා. 3040ක් තුල බලන ප්‍රමාණය තමයි මෙන්න මේ බේස් එකට නැත්තම් මෙන්න මේ බේස් එකට quota 120 වෙන්න කොච්චරක් ඇඩ් කරන්න ඕනද? ආයි කියනවා right ආයි කියනවා 5% ointment එකේ master formula එක ලිව්වා 100ට 5 නම් 3200 160යි කියලා එනවා. එහෙනම් මේකේ තියෙන්නේ quota 105ක් කියන්නේ gram 160. 95ක් වෙලා තියෙන්නේ එතකොට කොච්චරද බේස් එක 95ක් වෙන්නේ බේස් එක ඇතුලේ 160 3200 3000. නම් මෙන්න මේ බේස් එකක් ඇතුලේ තියෙන්නේ මෙන්න මේ 160ක් ග්‍රෑම් තමයි quota. එහෙනම් අපිට ඕනේ මේක 20% කරන්න නම් මෙන්න මේ අදාළ බේස් එක ඇතුලේ 20% quota කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න බලනවා. How many grams in 20% in 340 base? 340 base. 80ක් තුල අපි 20% එකේ බැලුවා quota 120යි කියන්නේ gram 20යි ointment 100ක gram 80යි කියන්නේ බේස් එක 80යි වෙන්නේ 80ක් තුල 20ක් නම් 3040ක් තුල කොච්චරද කියලා බැලුවා උත්තරේ එනවා 760යි gram. ඔයෙන්නේ ළමයි 20% අපි හදන ointment එකේ 3040ක් තුල quota 760ක් තිබ්බොත් තමයි 20%. එහෙනම් දැන් බේස් එක 3040ක් ගන්නවා quota කියලා gram 760ක් ගන්නවා. මේ දෙක එකතු කරලා බලපුවාම එකතු කරලා හොඳට කැල්කියුලේට් කරලා හොඳට බලපුවාම අපිට හැදෙන ointment එකේ සම්පූර්ණ weight එක එතකොට මේ දෙකේ එකතුවක් බව පැහැදිලි වෙනවා. හැබැයි අපි ළඟ මේක තියෙනවා 5% එක. 5% එකට quota කොච්චරක් එකතු කරලාද 20% හදන්නේ කියලා අපි බලනවා. දැන් 5% එකක තියෙන්නේ gram 160යි. දැන් අපිට ආවා එහෙනම් 20% එකක තියෙන්නේ gram 760යි. එහෙනම් කොච්චරක් එකතු කරන්න ඕනද කියලා බලන්න. To make 20% how many grams should be added? මොකද කරන්නේ 760න් අඩු කරනවා අර 5% එකේ ointment එකේ තියෙන quota ප්‍රමාණය gram 600ක් එකතු කරන්න අවශ්‍යයි. එහෙනම් ointment එකට quota gram 600ක් එකතු කරන්න අවශ්‍යයි to make 20% ointment. පැහැදිලි කිසිම කතන්දරයක් නැහැ. උදේට පැහැදිලි කරා ආයෙත් වීඩියෝ එක බලලා උදේට තේරුම් ගන්න. ඔය යන්නේ කරේ 4 වෙනි ටයිප් එක ළමයිනේ ওই විදිහේ ගන්න එනවා. තව විවිධ වර්ග ක්‍රම තියෙනවා. නමුත් අවශ්‍ය නැහැ මේක මතක තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි වැඩි. right? right. අපි ඊළඟට බලන්න යන්නේ කැල්කියුලේෂන් වල ඊළඟ කොටස. මේක අතරම අපි කැල්කියුලේෂන් ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදලා 6කට බෙදලා තමයි කතා කරන්නේ. එතකොට මේ පස්වෙනි කොටස මොලිකියුලර් weight sums නැත්නම්
මොලිකියුලර් weight එකක් දුන්නාම යම්කිසි සංයෝගයක ඒකෙදී කොහොමද ගණන් හදන්නේ කියලා. එතකොට මේක ඇතුළතදී අපි තර්ක කරලා ගත්තොත් අපි ගණන් වලින් තමයි මේ වෙනකොට කතා කරගෙන යන්නේ. නැවතත් අපි ගණන් වලින් කතා කරගෙන යමු. ප්‍රශ්නයක් දීලා තිනවා calculate the amount of erythromycin in 347.73 mg of erythromycin stearate tablets. Right? Calculate the quantity එක ගන්න කියලා කියනවා erythromycin කියන erythromycin stearate වල erythromycin stearate වල molecular weight එක තියෙනවා 347.73. කියන්නේ ඔයාලා ළඟ තියෙනවා erythromycin stearate කියන ටැබ්ලට් එක. ඒකේ කොච්චර ප්‍රමාණයක් erythromycin තියෙනවද කියලා molecular weight එකෙන් හදලා ගන්න කියලා කියනවා. ඒක දීලා තියෙනවා මේක ඔයගොල්ලන්ට හමුනවා විභාගෙදී හම් වෙනවා. molecular weight එක 730 mg and that of erythromycin stearate is 1080 mg. ඒ කියන්නේ ළමයිනේ නියතයක් දීලා තියෙනවා ඔයාලට. මේක දෙනවා මේ නියතේ දෙනවා ඔයාලට විභාග ප්‍රශ්නයක් අහුවු මේ විදිහේ වරණක් ඇතුලේ. නියතේ කියලා තියෙනවා ඔයාලගේ erythromycin stearate tablet එකේ මිලිග්‍රෑම් molecular weight එක 1018ක් ඇතුලේ erythromycin තියෙනවලු 730 mg. එහෙනම් ඔයාලගෙන් අහනවා මෙන්න මේ 347.753 කියන මිලිග්‍රෑම් ප්‍රමාණය කියන erythromycin stearate tablet එකේ කොච්චරක් erythromycin තියෙනවද කියලා. ඒ කියන්නේ 1018ක් molecular weight එක තියෙන එකේ erythromycin 730 තියෙනවා නම් 347ක කොච්චරද තියෙන්නේ කියලා බැලුවා. සුළු කිරීම කරන්න එනවා උත්තරේ 249.35. Right? 249.35 mg of erythromycin present in the 347.73 mg of erythromycin stearate tablet. erythromycin stearate tablet. ඔන්න ඔය විදිහේ ගණන් තමයි molecular weight එක දෙන්නේ. තව එක ගණනක් උදාහරණයක් විදිහට අපි කල්පනා කරලා හදලා බලමු. Right? Right. ඊළඟට අපි යන්නේ දෙවෙනි වර්ගයේ ගාන. මේක molecular weight sums වලින් එන්නේ බලන්න. An erythromycin powder for 60 ml of suspension packed in airtight bottle. ඔයාලට බෝටල් එකක් හම් වෙනවලු. මේකේ තියෙන්නේ erythromycin syrup එකක්. powder එකක් පැක් කරලා තින්නේ reconstitute කරන්න. Right? ඔයාලා දන්නවා powder තියෙනවා බෝටල් වල අපිට තියෙන්නේ උණු කළ නිවාගත් warm water වලට දාලා dilute කරලා පාවිච්චි කරන්න ගන්න. syrup suspension එක හදලා පාවිච්චි කරන්න ගන්න. right බලන්න ආයේ an erythromycin powder for 60 ml of suspension packed in airtight bottle has the following formula. නැත්නම් following composition. ඒකේ label එකේ ගහලා තියෙනවා ළමයි මේ powder එක තියෙන bottle එකේ erythromycin ethyl succinate තියෙනවා ග්‍රෑම් 1.8ක් බව. excipients තියෙනවා 28.2ක් බව. ග්‍රෑම්. volume after reconstitution මේක reconstitute නැත්නම් මේකට පුරවන්න කියලා වතුර 60 ml බව. right? Calculate the amount of erythromycin in base per 5 ml. මිලිලීටර 5ක කොච්චරක්ද erythromycin present වෙන්නේ කියලා අපිට හොයන්න කියනවා molecular weight එක සම්බන්ධ කරගෙන. right? එතකොට molecular weight එක සම්බන්ධ කරගන්නකොට අපිට කියලා තියෙනවා molecular weight එක දීලා තියෙනවා නියතයක් විදිහට molecular weight බලන්න පේන්න නැත්නම් ලියා ගන්න molecular weight එක erythromycin 730 නියතයක් දීලා තියෙනවා. right? erythromycin ethyl succinate වල 860 molecular weight එක. මේ MW කියන molecular weight එක මට ලබන්න එපා. පේන්න තායි කියන්නම් molecular weight එක දීලා දෙනවා paper එකේ. molecular weight එක erythromycin වල 730. erythromycin ethyl succinate වල 860. right? ඔස්සේ තමයි ගාන හදන්න ඕනේ. අපෙන් අහන්නේ calculate the amount of erythromycin base per 500. base per 5. මහලු දෙයක් නෑ. formula එක අපිට දීලා තියෙන master formula එක. එහෙනම් අපි හදා ගන්න ඕනේ මේක 5 ml වල කොච්චරක් මේවා percent වෙනවද කියලා. right? අපි කරන්නේ අදාළ solution එක ගුණ කරනවා 5 ml වලට. 5 ml වලට. right? අදාළ formula එක අපිට අදාළ ඉන්නේ 60 ml වලට. දැන් කරන්න තියෙන්නේ 5 ml වලට. right. එතකොට
අපි හදන්න යන්නේ 5 ml වල කොච්චරක් තියෙනවද කියලා බලන්න. right? මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම Tamanට එන්න ඕන තර්කේ එරිත්‍රොමයිසින් එතිල් සක්ෂියේ මොලිකියුලර් weight 860 mg යටතේ එරිත්‍රොමයිසින් කියනවා 730 mg. එතකොට අපි ඉස්සෙල්ලාම 5 ml වල එරිත්‍රොමයිසින් එතිල් සක්ෂියේ කොච්චරක් තියෙනවද කියලා බලන්න. එරිත්‍රොමයිසින් එතිල් සක්ෂියේ කොච්චරක් තියෙනවද කියලා බලපුවම අපිට අදහසක් එනවා ළමයි. සුළු කරලා ගන්න බලන්න. එරිත්‍රොමයිසින් එතිල් සක්ෂියේ මේ තියෙන 60 ml වල 1.8යි 60 ml වල 1.8යි නම් 5 ml වල කොච්චරක් තියෙනවද බලුවා 0.15 ග්‍රෑම් එක. 0.15 ග්‍රෑම් එක. එක්සිපියන්ට් අපිට කැල්කියුලේට් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේකේ අහන්නේ එරිත්‍රොමයිසින් කොච්චරක් තියෙනවද කියලා. එරිත්‍රොමයිසින් කොච්චරක් තියෙනවද කියලා. right? ඊළඟට මේ 0.15 ග්‍රෑම් සුළු කරන්න බෑ. මොකද මොලිකියුලර් weight එක හැම වෙලේම තාම කුඩා දෙයක්. මිලිග්‍රෑම් වලින් තමයි මොලිකියුලර් weight බොහෝ දුරට එන්නේ. එතකොට මිලිග්‍රෑම් වලට මේක කන්වර්ට් කරනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් මිලිග්‍රෑම් වලට කන්වර්ට් කරන්න 1000න් ගුණ කරනවා. මිලිග්‍රෑම් ග්‍රෑම් වලට කන්වර්ට් කරන්න 1000න් බෙදීමක් තමයි කරන්නේ. එහෙනම් මේක ග්‍රෑම් ප්‍රමාණයක් මිලිග්‍රෑම් වලට කන්වර්ට් කරන්න 0.15 1000න් ගුණ කරපුවාම මිලිග්‍රෑම් 150ක් එනවා. මිලිග්‍රෑම් 150. එතකොට පැහැදිලි මොලිකියුලර් weight 860 යටතේ එරිත්‍රොමයිසින් එතිල් සක්ෂිනේ 860 යටතේ 730 මිලිග්‍රෑම් ප්‍රමාණයක් එරිත්‍රොමයිසින් පසන්ත වෙනවා නම් මෙතනදී 150ක් යටතේ නම් කොච්චරක් වෙනවද කියලා අපි කියනවා 150ක් මිලිග්‍රෑම් යටතේ සුළු කිරීම කරගන්න උත්තරේ තමයි 160. හරි? එහෙනම් මොලිකියුලර් weight වලට ආදේශ කරා මේක 860 මිලිග්‍රෑම් එතිල් සක්ෂිනේ යටතේ 730 එතිල් සක්ෂිනේ යට බණ්ඩායි කියනවා 860 mg එතිල් සක්ෂිනේට් යටතේ 730 එරිත්‍රොමයිසින් පසන්ත වෙනවා නම් එහෙනම් අපි හොයාගත්තු 150 mg යටතේ කොච්චරද කියලා බලනවා නම් අපිට එනවා 150ක් mg යටතේ 127ක් mg තියෙනවා කියලා එරිත්‍රොමයිසින් බව. ඔන්න දෙවෙනි එක දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක බලලා හොඳට තේරුම් ගන්න ඊට පස්සේ ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. right? අපි යන්නේ එහෙනම් දැන් යන ඊළඟ අවසාන ටයිප් එක බලන්න මොකක්ද ඊළඟට තියෙන ගණිත කර්මයේ ඇලිගේෂන් මෙතඩ් එක සම්බන්ධව බලන්න. යා. right. ඊළඟට කතා කරන්න යන්නේ අපි ඇලිගේෂන් සම්ස් එක. ඒක කැල්කියුලේෂන් එකකින් අපි කතා කරනවා ඇලිගේෂන් සම්ස් එක යටතේ ඇලිගේෂන් මෙතඩ් එක පාවිච්චි කරන විදිය. බලන්න ගන්න you are given two powders. කොහොමද දෙනවා powder දෙකක්. Each contain 6% weight by weight of zinc oxide. එකක සමානිත වෙන්නේ 6%. 6%ක බරබර ප්‍රතිශතයේ තියෙන zinc oxide. And 10% weight by weight of zinc oxide. තව එකක් දෙනවා. තව powder ගොඩක්. ඒකේ තියෙන්නේ 10% zinc oxide. Calculate the proportion. Calculate කරන්නලු යම්කිසි proportion එකක් to be mixed from each powder. මේ ගොඩවල් දෙකකින් නැත්නම් 6% එකකින් 10% එකකින් each powder to obtain හදන්න gram 100 gram of powder gram 100 powder හදන්න containing 7% of zinc oxide as the final product. ගොඩවල් දෙකක් දෙනවා 6% එකක් 10% තව එක මේ දෙකෙන් ඕගොල්ලෝ මැනලා කියලා අරගෙන ග්‍රෑම් 100ක පවුඩර් එකක් හදන්නලු ඒක හැබැයි 7% වෙන්න ඕන 7% වෙන්න කොහොමද හදන්නේ ඇලිගේෂන් මෙතඩ් කියලා අපි එකක් පාවිච්චි කරනවා ළමයි මෙන්න මේ විදිහට ලියා ගන්න අපි ගන්න පවුඩර් දෙක අපි ළඟ තියෙන පවුඩර් දෙක 6% සහ 10% හරි පැහැදිලි අපි ගන්න පවුඩර් දෙක 6% සහ 10% හදන්න යන්නේ 7%. දැන් පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදියයි. 10න් 7ක් අඩු කරලා 3යි. කියන්න. 10න් 7ක් අඩු කරලා 3යි. right? 6න් 7ක් අඩු කරන්න බෑ. 7න් 6ක් අඩු කරනවා. 6න් 7ක් අඩු කරන්න කමන්නේ. ඍණ 1යි ඍණ 1 ඍණ ගන්න නොසලකාරලා 1යි කියලා ලියන්න. දැන් මෙතන ඇත්තම ඉන්නේ ඍණ 1යි. ඒ කියන්නේ අපි වැදගත්ම දේ මේක ටිකක් weak solution එකක්.
weak powder එක. weak powder එක. දැන් මේක 6%, මේක 7%. මේක weak. මේක weak. right? ඒක තමයි මෙතන ඍණය කියන්නේ. මේක strong. ඒකයි මෙතන ධනාගයක් කියන්නේ. 7ට වඩා 10 strong වැඩි. 7ට වඩා අඩුයි. ඒකයි මේක අඩු කරපු ඍණ එකක්. හැබැයි ඍණ එක ගණන් ගන්නේ ආයෙත් කියනවා 10න් 7ක් අඩු කරපුවාම 3යි 3 ලියා ගන්නවා. 6න් 7ක් අඩු කරපුවාම ඍණ එකයි මේ එකයි ලියා. එහෙනම් මෙන්න මේක තමයි ළමයිනේ උත්තරේ. 10% solution එකකින් නෙමෙයි 10% powder එකකින් අපි ගන්න ඕන quantity එක part එකයි. ඕක තමයි තර්කය. 10% එකකින් ගන්න ඕනේ part එකයි. මේක මේ විදිහටම ලියන්න පේපර් එකේ આવුත් මේ විදිහට ලියවෙන්න ඕනේ. 10% එකකින් එකයි ගන්නේ. 6% එකකින් parts 3යි. total parts එතකොට 4යි. total parts 4ෙන් හැදෙනවා 7%. total parts 4ෙන් හැදෙනවා 7%. එහෙනම් තර්කයක් ගෙනාව හැකි අපි ගන්නේ 10% එකෙන් නම් part එකයි. 10% එකෙන් නම් part එකයි. එහෙනම් 4 parts contain වෙන්නේ gram 100ක. අපි හදන preparation එක 7 part කියන්නේ gram 100යි. gram 100යි. අපි දැන් බලන්න යන්නේ quantity of required from 10% එකෙන් කොච්චරක් ගන්නවද 6% එකෙන් කොච්චරක් ගන්නවද. right 10% එකෙන් නම් එහෙනම් දැක්ක මේක ගත්ත විදිහට part එකයි ගන්න. 10% එකෙන් නම් part එකයි. එහෙනම් total parts 4ක් කියන්නේ gram 100ක් නම් part එකක් කියන්නේ කොච්චරද කියලා බලනවා. 4 පුර කරනවා සුළු කිරීමෙන් එනවා 25ක් gram. 25ක් gram 100. හරි? පැහැදිලි. ආයෙත් කියනවා 10% වලින් එක part එකක් තමයි ගන්නෙ. එහෙනම් 4 parts කියන්නේ 3යි 1යි 4යි 4 parts කියන්නේ gram 100ක්. ඒ කියන්නේ 7%. right? එහෙනම් 4 parts කියන්නේ gram 100ක් නම් 1 part කියන්නේ gram 100. එහෙනම් අත්‍තරම ළමයිනේ ඊළඟ එක 6% එකෙන් කොච්චරද කියලා හදන්නේ කලවෝ quantity of required from 6% powder එකකින් 4ක් තියෙන්නේ 100ක නම් කීයද 6% නම් 3 6% නම් 3ක් තියෙන්නේ කීයකද කියලා බලන්න. උත්තරේ එනවා මයි 75යි. 75යි. නැත්නම් ගත්ත හැකි 125ක් අඩු කරලත් ගත්ත හැකි. නමුත් කොහොමද ගත්තේ? right? ඔන්න ඇලිගේෂන් මෙතඩ් එක පවුඩර් දෙකක් දීලා කොහොමද හදන්න ගන්නේ? right? හරිම පැහැදිලි. මෙන්න මේ මෙතඩ් එක කියනවා ඇලිගේෂන් මෙතඩ් එක කියලා. තමන් මේක පේපර් එකේ ලියන්න. ඇලිගේෂන් මෙතඩ්. right? එහෙනම් වැඩේ සාර්ථකයි. අපේ කැල්කියුලේෂන් පාර්ට් එක ඔය ඇලිගේෂන් මෙතඩ් එකකින් ඉවරයි. ඊට අමතරව විශේෂ මාතෘකාවක් තියෙනවා පෝස්ටොලොජි සහ තව මොලිකියුලර් වේග සම්බන්ධව එක ගානක් තියෙනවා. ඒක මම ඉස්සරහට කතා කරනවා. මෙන්න ඔන්න තියෙනවා ෆාමසිටිකල් කැල්කියුලේෂන්. අපි මේන්ලි කතා කරා කොටස් 6ක්. මේ කොටස් 6 හොඳට බලා ගන්න ඕනේ. මේකෙන් විභාග ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මොනවද කියලා බලලා ඒව හදන්න උත්සාහ කරන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම.